පළවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. කමඨාන සක්මන් භාවනාව. සක්මන් මාර්ගයේ හොඳින් මිනිත්තු කිහිපයක් ඇවිද සක්මන් භාවනාවට යොමු වේ. මුලින්ම වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන පටන්ගෙන ඉන්පසුව මෙනෙහි කිරීමකින් තොරව පාදයන්ගේ ගැටීම් හඳුනා ගනී. වම් පාදයේ තරමක් තදින් පොළවට ගැටෙන අතර දකුණු පාදය තරමක් මෘදුව පොළවේ වදී. දකුණු පාදයේ ඔසවා තබන විට ඒ ශරීරයේ එල්ලී තිබී පොළවට තබන බවක් තේරුම් යයි. මෙසේ අකණ්ඩව සතිය සක්මන් වාර බොහොමයක් පවත්වාගෙන යා හැකි විය. සතිය අඩුවන බව හැඟී යන විට ඉදිරි පියවර කීපය තුලදී සතිය පිට පැනිය හැකි බව තේරුම් ගනී. ඒ නිසා වඩාත් උනන්දුවෙන් පියවර දෙස බලයි. ටික වේලාවකින් එසේ බලන විට සතිය සිත පටන ස්වභාවය මගහැරී යයි. මෙසේ පැයකට ආසන්න කාලයක් සක්මන් භාවනාවේ යෙදෙයි. නමුත් සක්මන අවසාන භාගයේදී සක්මනෙන් විසිවී යන බවක් වැටහෙයි. පාදයන් හරියට තැබීමට නොහැකි විය. කෙලින් සක්මන් කිරීමට නොහැකි වූ අතර ඒ මේ අතර විසිවෙමින් ඇවිදීම සිදුවේ. මෙසේ සිදුවෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න තෝරාගත නොහැකි විය. ඉන්පසු පර්යංක භාවනාවට ඉඳගත්තද ටික වේලාවකින් එයින්ද නැගිට්ටේ තරමක නොරිස්නා ගතියකිනි. එවිට රාත්‍රී 12 වී තිබූ අතර මෙය නිදිමත ගතිය නිසා විය හැකියයි සිතා නින්දට ගියේය. ස්වාමින් වහන්සේ වැරදි අතොත් පෙන්වා දෙන සේක්වා. තෙරුවන් සරණයි. මේක අර හොඳ කැලලක් තිබුණා අහගෙන ඉන්නකොට අර සක්මන දැන් තාටිකෙන් සතිය කැඩෙයි කියලා වගේ මතක් වෙලා ඇත්තටම වෙන්නේ එතකොට ඒ උනන්දුව නිසා තිබුණට වැඩි උනන්දුවක් එන එක. එතකොට ඒ කියන්නේ සතියේ විපරිණාමයක්. සතිය අඩු වැඩි වීමක් දැක ගන්නවා කියනකොට ඒක සතියේ එහා ගිය වැඩක් කියලා කියන්නේ. දැන් සතිය අඩු වෙන්න යන්නේ. දැන් සතිය වැඩි වෙන්න යන්නේ. දැන් සතිය සමානව තියෙන කියන එක ඒක සම්පජඤ්ඤය වගේ ඊට එහා ගිය කෘත්‍යයක්. ඒ නිසා සතිය සමානව තියනවා කිව්වත් සතිය වැඩෙනවා කිව්වත් අඩු වෙනවා කිව්වත් ඒක උගාක් දියුණුම හිතක ලක්ෂණයක් කියලා හිතා ගන්න. ඉතින් අර ඒකෙදි සතිය වැඩෙනවා කියන එක හොඳ නෑ. හැදෙනවා කියන එක හොඳයි කියලා එහෙම දෙයක් නෑ. මේ සතිය විපරිණාමයක් දැක ගන්න පුළුවන් නම් ඒක සතිය වෙන්න බෑ කියලා විතරක් හිතා ගන්න. ඒක ඇත්තටම සතියට එහා ගිය විචක්ෂණ බුද්ධියක ඥාන සම්ප්‍රයුක්ත වැඩක්. ඉතින් ඒක දැකලා ඒ දැකීම අනිවාර්යයෙන්ම හොඳ දෙයක්. වැටෙන්න ගිය සතියත් නැගිටිනවා සමාරකාරෝ තියෙන සතියට උනන්දු කරනවා. වැඩෙන සතියක් එහෙම දකින්නවනම් එයාට තේරෙනවා මේ හැමදාම මේ යෝගේ යෙදෙන්නේ නැහැ. මේ බුද්ධ ශාසනය අපිට ඔහොම ලැබෙන්නේ නැහැ. ඒ නිසා හම්බ වෙච්ච වෙලාවේ ආයෙ ක්ෂණේ පන්න ගන්නතෝ දිගට කරන්න ඕනේ කියලා තේරෙනවා. ඉතින් ඒක හරිය වටිනවා. ඊට පස්සේ සක්මණ ඉවර වෙගෙන එනකොට ඉතින් පාලනය කරගන්න බෑ. කම්මැලි ඉඳගත්තට හරියන්නේත් නැහැ. බුදියාගත්තට හරියන්නේත් නැහැ. මේක නිදිමත වෙන්න ඇති කියලා ඇයි එහෙම වෙන්නේ කියලා කතා වගේක් තියෙනවා. ඉතින් ඔක්කොගෙම පේන තියෙන්නේ අපි අර වැටෙනවා කියලා දැනගත්තට වැටෙන්නෙත් නැහැ. ඔය කියන විදිහට එපා වීම ආවට පස්සේ අපි දන්න මොන උපක්‍රමයක්වත් හරියන්නේ නැහැ. අපි දන්න කොයි ක්‍රමෙත් හරියන්නේ නැහැ. ඒක අනාත්මයි කියලා කියන. අපිට ආණ්ඩුවට්ටු කරන්න බෑ. නමුත් අපි ඒකෙන් වැටෙන්නෙත් නැහැ. අපිට ස්ථිරාණියක් වෙන්නෙත් නැහැ. අපි ඊගා දාසේ එහෙම දෙයක් වෙච්ච නැති ගානට ආයසරය සක්මන් පරියංක නිදිමත නිදියනේ කොහොම කරගෙන යනවා. අන්න එහෙම කරන කෙනාට තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඒ නිසා ඔයෙන් පසුවන්න එපා. කාටත් මුණ දෙන්න වෙන දේවල් මේක ඉදිරි ගමනක පෙරමග සටහන් කියලා හිතාගෙන අපි ඉදිරියට යන්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙවැනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංකේ සතිය පැවැත්වීම. මූල කර්මස්ථානය ආනාපාන සතියයි. හුස්ම රැල්ලේ ලක්ෂණ උණුසුම සිසිලස දිගු බව කෙටි බව අත්දැකීමින් හුස්ම සංසිඳීම කෙටි වේලාවකින්ම සිදුවේ. ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ වෙනස් බව හඳුනා ගැනීමට නොහැකි තරම් සියුම්ව සිදුවේ. මෙසේ හුස්ම සංසිඳී ගිය පසු කය දෙස හොඳින් බලා සිටීම සිදු කරමි. කයේ ඊටමත් සංසුන් බවක් නිරීක්ෂණය කරමි. ගතේ සිතේ දැනෙන මේ සැහැල්ලුව අත්දැකීමින් සතිය පවත්වෙමි. මේ අතර සිත තුළ විවිධාකාර සිතුවිලි දාම ඇතිවෙමින් නැතිවෙමින් නිරීක්ෂණය කළෙමි.
මේ తත්වයේ තුල අරමුණ තුල සතිය හා අරමුණෙන් පිට සතිය පවතින ආකාරය හොඳින් පෙනේ. මේ පවතින සිතුවිලි දාමයන් වලින් අරමුණට මාරු වීම කීපවරක්ම નિરાයාසයෙන් සිදුවන අතර අරමුණේ සංසිඳුණු ස්වභාවය එසේම පැවතුණු බව හැම අවස්ථාවකදීම නිරීක්ෂණය කළෙමි. ඔබ වහන්සේගෙන් කලින් ලැබුණු උපදෙස් මත මේ ගලා යන්නා වූ සිතුවිලි දාමයන් මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නෙවෙයි යන ස්වරූපයෙන් බලා සිටීමට උත්සාහ ගත්ෙමි. යම් යම් අවස්ථාවන් වල මේ සිතුවිලි වල ගොදුරු බවට පත්වීම සිදුවිනි. බොහෝ විට කලින් සිතට කාවැදුණු තරමක් අමිහිරි වූ අත්දැකීම් මතුවීම තුළින් මේ සිදුවන බවක් වැටහින. කීපවර නිරීක්ෂණය කිරීමේදී දැනගත් දෙයක් වූයේ මේ සිතුවිලි ගාලා යාම තුළ ක්ෂණික හෝ සතිය ගිලිහීම තුළ මේ සිතුවිලි මගේ කර ගැනීම සිදුවුණි. කෙසේ වුවත් මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේ යනුවෙන් සිතට නැගීම තුළ ඒ අමිහිරි සිතුවිලි වලත් ගෙවී යාම අත්දැකේය. බොහෝ විට කලින්ට වඩා දිගු වේලාවකින් පසු පර්යංකය නිවීම සිදුවේ. පැයකට වැඩි සතුටු සංහිඳීම පහසුව සෑම විටම අවසානයේ පැවතියේය. තවදුරටත් භාවනාවේ වර්ධනය කර ගැනීම සඳහා උපදෙස් ලබා දෙන මෙන් කාරුණික ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ සියලු උපකාරයන් ඔබ සැමට හේතු වේවා. තෙරුවන් සරණයි. මේකේ රචනයේ මුල් කොටසේ තියෙනවා මේ ආනාපාන අතර වෙනස නොදැනී යෑමක් නැත්නම් නොදැනෙනවයි කිය. ඉතින් ආනාපාන අතර වෙනස දැනෙනවට වැඩිය ලොකු හපංකමක් තමයි නොදැනෙනවා කියලා දන්න එක. ආනාපාන අතර වෙනසක් තියෙනවා කියලා කියන්නේ ඒක කළු සුදු වෙනසක්. ඒක සාමාන්‍ය මනසට තේරෙනවා. ඒ දෙක අතර වෙනස නැහැ. ඒ දැන් දන්නවා. අන්න ඒ දැනීම තමයි ඔය මනසේ තියෙන උත්කෘෂ්ඨම දැනුම. ඒක දැනුමක් වෙනසක් තිබිලා නැති වෙලා යනවා. ඒක හරියට කියවගත්තේ නැත්තම් වෙනසක් තිබිලා වෙනස නැතුණයි කියලා අපේ හිත කියවන්නේ ආනපාන නැතුණයි කියලා. ඒ තරමටම අපි නොමග යවන බව බුදුරජාණන් වහන්සේ සොයාගෙන තිබුණා. ඉතින් ඒ නිසා වෙනසක් තිබිලා වෙනස නැති වෙගෙන යන හැටි. එහෙම නැත්නම් ඉරට අන්දට නොකියා කාලය වියකෙනවා නෙත්ත දාන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා කියලා දකින්න එක අපිට නොදකින් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒක පොඩ්ඩක් ලියවිලා තිබුණා. මට ආනාපාන අතර වෙනස තිබුණේ නැහැ කියලා ඒ වාක්‍ය දෙක අල්ලලා කියවන්න පුළුවන් 10 සැරයක්. එතකොට තවත් උද්දීපන වෙනවා. මුල්ම තිබුණා ඒ වගේ වාක්‍යයක්. මුලින්දලා කියවන්නකෝ. මුලින්දලා කියවන්න එච්චර දුර යන්න ඕනේ නැහැ. ඉස්සා කියපු එක මුලින්දලා පොඩ්ඩක් කියව. එහෙමයි. උණුසුම සිසිලස දිගු බව කෙටි බව අත්දැකීමෙන් හුස්ම සංසිඳීම කෙටි වේලාවකින්ම සිදුවේ. ආශ්වාසය හා ප්‍රාශ්වාසයේ වෙනස් බව හඳුනා ගැනීමට නොහැකි තරම්ම සියුම් වීම සිදුවේ. ඕක තමයි. ඒ වාක්‍යයේ වෙනස්කම හඳුනා ගන්න බෑයි කියලා කියන එකම තමයි දක්ෂකම මේකේ තියෙන්නේ. වෙනස්කම හඳුනා ගන්න පුළුවන් කියලා කියන එක ඉතින් සාමාන්‍ය එකේ දෙකේ පන්ති ළමයින්ගේ වැඩක්. වෙනස්කමක් නැහැ කියලා නැති බව ලියන්න හිතෙන එක තමයි භාවනායේ තියෙන උත්කෘෂ්ඨම දේ. ඒ තමයි අපි මේ තීරුම් ගන්න පටන් ගන්න තැන. තීරුම් ගැනීම නැති වෙලා යනවා කියලා වගේ තමයි පේන්නේ. ඉතින් තවදුරටත් අපිට මේ වගේ දේවල් වාර්තා කරන්න ලැබේවා. ඒවා පුංචි කළ සලකන්න එපා. ඊටුරුවා පිළිබඳ ඉච්චරම විස්තර කියන දෙයක් නෑ. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නය. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මුල සිටම අනායාසයෙන් ඇවිදීම සිදුවේ. විලුඹ පොළවට තදවීමත් සමගම ඇතිවන බල සම්ප්‍රේෂණය අස්ථි දිගේ බෙල්ල දක්වාත් අනතුරුව අත් දිගේ ඇඟිලි දක්වාත් ගමන් කරන ආකාරය බලා සිටියෙමි. විනාඩි කිහිපයක් යන විට අත් දිගේ සහ උඩුකයේ සිදුවන ඉලෙක්ට්‍රික් පල්ස් එක ප්‍රකටව දැනේ. විලුඹ බිමට තදවන වාරයක් පාසා එම ඉලෙක්ට්‍රික් පල්ස් එක උද්දීපනය වේ. පැය භාගයකට පමණ පසුව දකුණු අත ගැන දැනීම නැතිව යයි. වම් අතේ ඉලෙක්ට්‍රික් පල්ස් එක කලින්ට වඩා වැඩියෙන් දැනේ. ඊතා අවදිමත් සහ ප්‍රබෝධවත් බවකින් පැයක සක්මන් කාලයේ මෙලෙසින් ගත වේ. පර්යංක භාවනාව මුල සිට
හුස්ම ගෙවී ගොස් තිබිනි. සිතත් කයත් දෙකම හොඳ විවේකයෙන් පවතින බව දැනිනි. සිරුර පුරාවටම ඉලෙක්ට්‍රික් පල්ස් එක ප්‍රකටව දැනිනි. පෙර කාලයේදී මෙසේ ඉලෙක්ට්‍රික් පල්ස් එකට අවධානය යොමු කරගෙන සිටින විට වරින් වර දැනීමකින් තොරව කාලයන්ද ගතවය. දැන් දින කීපයක සිට එම දැනීමකින් තොර කාලයන්ට අවදි වීමට පුළුවන් දැයි බැලුවෙමි. ඒ සඳහා සතිය ඩබල් ඩෝස් කර දැනීම නොදැනීමට පත්වන ශක්ති තරංගයේ එල්ලීගෙන මෙන් සිටියෙමි. එවිට ඊතා සෙමින් එම තරංගයේ සැඟවී යන තැනට ඇතුල් වීමට යන විටම සතුටක් ඇතිවිය. ඒ සමගම නැවතත් සතිය දැනුවත්කම ඇති තැනට පැමිණියා. මේ ආකාරයට කීප විටක්ම වැරදුනත් අනතුරුව කිසිම සිතුවිල්ලක් නොකර දැනීම නොදැනීමට පත්වන ශක්ති තරංගයේ එල්ලීගෙන දිගටම යන්න පුළුවන් විය. එම ස්ථානය මද එලියක් සහිත ඉතාම සජීවී බවින් යුත් සවුන්ඩ් ප්‍රූෆ් කර ඇති ගුහාවක් මෙන් දැනේ. එහෙත් බාහිරයේ සිදුවන ශබ්ද ඇසේ. නමුත් ඒවායින් බාධාවක් නැත. ශරීරයේ සිදුවන ඉලෙක්ට්‍රික් පල්ස් එකක් දැනේ. සමහර විට ගැස්සීමක් සිදුවේ. එසේ සිදුවන්නේ දැනුවත්කම මොහොතකට හෝ ගිලිහි යන විට බව දැනේ. විශාල සංසුන් බවක් ඇත. එතනින් එළියට එන විට ලොකු කාපට් එකක් යට රිංගලා ඉඳලා එළියට එන විට මෙන් ප්‍රයත්න දැරිය යුතුය. දැන් බොහෝ විට එක පර්යංකයක් තුල එම අත්දැකීම වරකට පැය භාගයක් පමණ දිගට පවතී. නැවතත් එම අවස්ථාවට ඉක්මනින් යා හැක. පර්යංකය ඉවර කළ පසු ලොකු සතුටක් සහ සැහැල්ලුවක් දැනේ. වැරදි ඇතොත් පෙන්වා දෙන ලෙස ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකට විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය කියලා කියනවා. නොදැනුවත්කම තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපි අර නොදැනුවත්කමට බය තියෙන තාක්කල් මේකට ප්‍රීති සුඛය කියන්න හම්බෙන්නේ නැහැ. අපි අප නූල් ගැට ගහයි දෙයියන්ට පඳුරු වයින් කරයි මේ තීමූර්ජා වුණා නොදැනුවත් ගියා කියලා. නමුත් කවදාද මේකට ලැස්සিলা ගියොත් ඒ වෙලාවේදී කිසිම දෙයක ඉන්ද්‍රයන් සහ අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන අතර ගනුදෙනු කෙරෙන්නේ නැහැ. නිෂ්කාශන වැඩ මොකක්වත් කෙරෙන්නේ නැහැ. හැබැයි හොඳට දන්නවා මොකක්වත් වෙන්නේ නැහැ කියලා. අනේ දැනීම සාමාන්‍ය ලියමනේ භාෂාවෙ ලියන්නේ නින්දට අවදි වුණා වගේ කියලා. මම නින්දක ඉන්න බව දන්නවා වගේ. ඉතින් අපි සාමාන්‍ය නින්ද ලැබෙනවා ඒක අපි දන්නේ. නමුත් මේක ඒ විවේකයේ හොඳටම දන්නවා. ඒ මොකද ඒක අකරතැබ්බයක් නෙවෙයි ඒක භාවනාක ප්‍රතිඵලයක් බව අසු විරු ඥාන තියෙන්න ඕනේ. කරලා පුරුද්ද තියෙන්න ඕනේ. දැන් මේ කියන එක නා ඒකත් එක්ක ටිකක් පරිේෂණ කරලා තියෙනවා. ඉතින් ඒක විපස්සනාවට අයිති කොටසක්. තැහින අභියෝගාත්මක දෙයක් මේ මනුස්ස ලෝකේ. ඉතින් භාවනාවේදී අපිට ඒක නිකන් එදිනෙදා වැඩක් බවටපත් වෙනවා. දන්නා දේ හැම දෙයකම කෙලස් තියෙන්න ඉඩ තියෙනවා. නොදන්නා දේ කවදාකවත් කෙලස් නැහැ. ඉතින් ඒ තුල පේන්න තියෙනවා අර විවේකේ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ මධ්‍යස්ථ ප්‍රමාණයෙන් කියන්නේ විවේකජම් පීති සුඛං. සූප වේදනා සද්ද එවනදා රූප ගන්ධ රූප රස රූප සද්ද රූප පොට්ටබ්බ රූප කියන හේරගෙම විවේක වෙච්චාම ලැබෙනා වූ විවේකයේ ඉතින් ඒක මානවයාගේ හැබෑ නිවහන අපි දැන් අතරමං වෙලා ඉන්නේ. අපිට අතරමං වුණාට ප්‍රශ්නයක් නැහැ. අපිට බුදු කෙනෙක් ඉන්නවා, ධර්මයේ තියෙනවා, මූල කර්මස්ථානයේ තියෙනවා, සතියේ තියෙනවා. අපේ සීලය ඔතන ගියයි කියලා කැඩෙන්නෙත් නැහැ, අපව ආවයි කියලා කැඩෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ විශ්වාසයෙන් නැවත නැවතත් ඒක ගවේෂණය කරන්න නොදන්නා තැනට යන්න හිත හදාගෙන යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. හතරවෙනි ප්‍රශ්නය. ස්වාමින් වහන්සේ අද දින සක්මන සුපුරුදු පරිදි නිවස ඇතුළත දෙකලවර ලකුණු කර ටයිල් මත සක්මන කළෙමි. යටිපතුල කිසිදු දැනීමක් නොවිය. සිත එකවර විවිධ කතන්දර ගෙවීමට පටන් ගත්තේය. සිත අසතිමත් වුණ බව දැනගෙන දිගටම සක්මන කරගෙන ගියෙමි. එකවර සක්මන කෙලවර ගැස්සී සිත කයට පැමිණියේය. දෙපා පොළවට තද කර සිටින අයුරු වැටහින. සිත ක්‍රමයෙන් සිතේ තැන්පත් වීමක් සිදුවිය. සතිමත් සිතක් දැක්කේ යයි සතුටක් ඇතිවිය. නැවතත් සුපුරුදු සක්මන පටන්ගත් විට සිතේ කතන්දර පටන් ගත්තේය.
සිතේ කිසිදු කනස්සල්ලක් නොවිය. ඔබ වහන්සේ පවසන පරිදි වැලි කැට අස්සේ මණිකක් ඇහිදීම උපමාව සඳහන් කරන දේ මෙම අත්දැකීමට සමකල හැකිද? ඔබ වහන්සේට নমස්කාර වේවා. ත්වන් සරණයි. ඕක නැවත බුද්ධ විඳින පටන් අරගත්තට පස්සේ ඕක පිළිබඳව ඔය තියෙන උපමයේ හොයන ගතිය මොකක්වත් නැති වෙලා යයි. ඒ නිසා ඕක තමයි ආකල්පේ. ඔය ආකල්පෙන් යුක්තව නැවත ඕක බුද්ධ විඳින්න සාක්ෂාත් කරන්න. ඒකට තමයි තේරෙන්නේ ඔක ඔච්චරම දුර්ලභ දෙයක් නෙවෙයි. පටන් ගන්නකොට තමයි අමාරු. මොකද අපේ ආකල්පවල තියෙන දෝෂේ. ඔක දැනගත්තට පස්සේ ඒ දැක ගන්න අසුලුව දැන ගන්න අසුලුව සූදානම් ශරීරයෙන් ඉදිරියට යන්න කියන එක ඔය කියන එක නටන් තේරෙයි. නැත් ඔය කියන කෙනාටවත් තව කෙනෙකුට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඔතෙන් ආපු නැති කෙනාට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක පුද්ගලයා තුළ මොකද්ද වෙනසක් ඇති කරමින් තමයි ඉදිරියට යන්නේ. ඒ වෙනස දැන් ඇති වෙලා තියෙන නිසා ඒ සූදානම් ශරීරයෙන් සූදානමින් ඉදිරිය බලන්න කියලා කියමු. එතකොට ওই පිරිසුදුකම ඇති වෙයි. පස්වෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ, පින්වත් ස්වාමින් වහන්සේ, පර්යංකය කය හා සිත සැහැල්ලිය අවදිමත්ය. හිතේ කයේ සියුම් දැනීම් වලට යොමු විය. හිතට ඉබේම පැමිණියේ කුඩා කල සිට අද දක්වා වූ කාල පරිච්ඡේදයයි. කලින් කලට හමු වූ පුද්ගලයන් හා අවට පරිසරය මාහට දැක් වූ හිතවත්කම හා ආදරය එහි ගැබ්වී තිබින. එය සුන්දරය. මා හිතාමතාම හිත යොදවා අතීතයේ සිදුවීම් මෙනෙහි කළ බවද දනී. එහි සතුට හා ආදරය පිරී තිබින. අකමැති පුද්ගලයන් දෙසද බැලිනි. ඔවුන්ගේද හිතවත්කම දුටිමි. භාවනාව අවසානයේ හිතුනේ මේ ලෝකය සුන්දරයි ලෙන්ගතුයි යන්නයි. සියලු දෙනාට කෘතවේදීත්වය පුද කරමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. නමුත් මේ අතීතානුධාවන චිත්තයක් කතා කරලා තියෙන නිසා ඒක ඔය කෙනාට හොඳ වුණාට ඔච්චර ලීලියා දඟලන දෙයක්වත් අනුන්ට පතන දෙයක්වත් ඕකේ නෑ. ඔය එකක් ආවත් ඇහැරලා ඒකි තාක් දුරට ඔය ගියයි කියලා මං කියන්නේ අකුසලයක් කෙරුවා පාපයක් කෙරුවා දඩුවමක් කරන්න ඕන කියලා. නැත්නම් ඔක අගේ කරලා කරන දෙයක් ඇත්තේ නෑ. ඔච්චර ආස්තාව තියෙන කෙනා කොයිටදී කොච්චර දහස් ගුණකින් කොච්චර වටිනවද කියලා බලන්න වර්තමාන මොහොතේ හිත පවත්තන එක. ඉතින් ඒකත් කරලා උත්සාහ කරලා ඒකත් අපිට වාර්තා කරන්න කියලා අපි යනවා 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ, පර්යංකය කෙටි ආස්වාස ප්‍රස්වාස දැනිනි. උදරය ඊතා හිමින් ක්‍රමෙන් කය තුලට තද වෙමින් පවතින ආකාරය දැනිනි. sound of silence අවකාශයේ පිරී ඉතිරි පැවතින. කයේ සෛල සියුම්ව කෙටිව ගැහිමින් පවතී. ඉඳහිට අවට ශබ්ද ඇසේ. කය ඍජුය, අවදිමත්ය, සිතවිලි පැමිණ යයි. මෙම සියල්ල අවකාශයේ රැඳී ඇති බවක් හැඟින. විස්තර කිරීමට නොතේරෙයි. මෙම වෙනස් ආකාරයක අත්දැකීමකි. අවසානයේ දීර්ඝ හුස්මක් වැටිනේ. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔය භාවනා කරන එක්කනා දී වෙන පටන් ගන්නකොට එයාට පේන්නේ පරිසරය තුල ඔක්කොම දී වෙනා වගේ. ඉතින් එතකොට ඒක විස්තර කරන්න කෙනෙක් නැහැ උතන. විස්තර කරන්න දෙයක්වත් නැහැ. නමුත් ඒ අර ආපු පාර විස්තර කරනකොට පේනවා මේක මේ මත් වෙලා සීමුර්ජා වෙලා මිරිඟුවක් දැකලා බය වෙලා නෙවෙයි මේ භාවනා විදී සිදුවෙන අර සීමා මර්යාදාවල් දිය වෙලා යන දෙයක් ඉතින් ඔකට හිමීට මිට ගිහිල්ලා ඔතන තියෙන බය අරගන්න ඕන. නැත්නම් ඔතන තමයි අපේ හැබෑ නිවන, ඔතන තමයි විවේක ස්ථානේ. අන්නේ විවේක ස්ථානයේට අහම්බෙන් හරි ගිය කෙනාට ඒක නැවත කරගන්න කියලා කියන්න පුළුවන්. අනිත් කෙනා හිතන්නේ මෙතන මහා අනතුරුදායක තැනක් කියලා. මහා පාළු, මහා කම්මැලි, මහා නීරස තැනක් කියලා හිතනවත් ඉඩ තියෙනවා. මේ කෙනාට හොඳ වෙලාවට එහෙම වෙලා නැහැ. ඒ නිසා ඍජුවම උපදෙස් දෙන්න පුළුවන්. යම් විදියකට යම් ආකාරයට භවනා කිරුවොත් අපිට එතෙන් නැවත යන්න පුළුවන්ද? ආන් ඒ ආකාරයට අනුග්‍රහ කරන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද උදේ සක්මන් භාවනාවේ අත්දැකීමයි. සිතවිලි මතුවද දෙපතුලේ දැනීම්, දෙපයට බර මාරු වෙන අන්දම, ගමනේ රටාව දකින්නට උත්සාහ කරමින් සිතට එකලස් වන්නට ඉඩ දුනිමි. රළ පහර
මැද ඔරුවක් දියත් කරන්නාක් බඳු විය. පසුව සිත පතුලේ දැනීම කෙරෙහිම සතිමත් විය. සිත තැන්පත් වූ මයින්ජා එකක් මෙන් විය. දෙපතලේ සිදුවෙන සම්භාහණය ගත පුරා පැතිරෙයි. ගමන ඉබේම සිදුවන අතර පියුම් පිට ඇවිදින්නාක් මෙන් සැහැල්ලු බවක් දැනින. ගැඹුරු දිය මත පාවෙන ඔරුවක් මෙන් විය. සියල්ල දකිමින් ශාන්ත වූ මනස නිදහස්ව පැවතින. සියලු අරමුණු අවධානය යොමු කළ පමණින් මතුවීමට හැකියාව ඇතිව පසුබිමින් ඇති බව වැටහින. නිසල දිය මත මතුවීමට තැත් කරන සිහින් දිය රැලි මෙනි. සිත මේ තත්ත්වයේ බොහෝ වේලාවක් පැවතින. ඉඳ හිට සිතුවිලි මතුව නැති වී යෑම, දෙපාවල බර ගතියක් දැනීම, දෙපාවල වේදනා දැනීම ප්‍රකට වූ අතර සිත පැවති ශාන්ත බවට බාධාවක් නොවිය. සක්මන්ට විනාඩි 45ක් පමණ ගත කෙලිමි. පර්යංක භාවනාව. පහසුව ඉඳගෙන කයෙහි දැනීම කෙරෙහි සතිමත් උනේමි. දෙයත් අතර ශීතල ගතියක්ද ඉඳගෙන සිටි කුෂන් එක මත තෙරපුමවද දැනින. හුස්ම සිහින්ව දැනී නොදැනී යයි. ඊතා ලංව නිරීක්ෂණය කළ විට හුස්ම වැටීමක් නොවන බව වැටහින. හිස තුල කම්පන රාශියක් සිදුවමින් පැවතිනේ. එය තරමක පෙළීමක් ඇති කලේය. දෙයත් එකට බැඳී සිරුර ගල් වී මෙන් පැවතිනේ. සක්මනේදී පැවති නිහඬ බවට සිත නැවත පත් වී තිබිනේ. කුරුල්ලන්ගේ හඬ, සිරුරේ තන තන මතුවන වේදනා, දෙසවනේ දෝංකාර දෙන නිහඬේ හඬ පසුබිමින් වූ අතර සිත සියල්ලෙන්ම මිදී නිවීමකට පත් වී සේකි. ඇස්සර බලන විට විනාඩි 45ක් පමණ ගත වී තිබින. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ පතමි. මේකෙත් ලියලා තියෙන හොඳට හොයලා බලනකොට ආනපනේ නැහැ කිය. ඉතින් හොයලා බලුවට නැති බව දන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම ඥානිකුත් අපි ළඟ තියෙනවා. තියෙනකොට තියෙන බව තේරෙනවා. ඇහැට වැලි කැටයක් වැටිච්චාම ඇහැට වැලි කැටයක් වැටෙනවා කියලා තේරෙනවා. ඇහැල කැලි කැට නැති බව තේරෙන්නේ කොහොමද? පත් කනකොට ගලක් හැපෙනකොට තේරෙනවා. හැපෙන්නේ නැති බව තේරෙන්නේ කොහොමද? අපි කවදාකවත් ඒක අනුමත කරන්නේත් නැහැ, දන්නෙත් නැහැ, වාර්තා කරන්නේත් නැහැ. ඒ වගේ හුස්ම අපි මුල් තියාගත්තට පස්සේ මුල් කර්මස්ථානේ වශයෙන් ඒකට අපි දක්වන සැලකිලි එක තැනක් තමයි කොච්චර බැලුවා පේන්නේ නැහැ. මොකද දෙනක එක ලියන්නේ නැහැ. ඉතින් පේන්නේ නැති තැන තමයි හුස්මේ තියෙන උපරිම ප්‍රයෝජනයි. පේන තාක්කල් ඒකේ තව වැඩේ ඉවර නැහැ. ඒක ඉවර වෙනවා. ඒ ඉවරනේ සදාකාලිකෝ නෙවෙයි. ආයෙ මතුවෙනවා. ආයෙ නැති වෙනවා. අන්නේ විදිහට අරමුණ බලන්නේ අරමුණේ තියෙනවා අභාව ප්‍රඥප්තිය. භාව ප්‍රඥප්තිය ඇති බව භූතත්වයේ දැක්කට පස්සේ තමයි කී අභූතත්වයේ අවිභූතත්වයේ අභාවය ඒකත් භාවයක් තමයි. අභාවය කියලා කියන්නේ එක ස්වභාවයක්. ඉතින් අපි ඒක දැකලා නැතුව තමයි මෙතෙක් කල ජීවිතය ගත කරලා තියෙන්නේ. දැන් අපි බලනවා අපි බලපු දේ අලකිය මොලකිය හොයට දන්න දේ මේ බලනකොට මේන්නේ. ඒක ලොකු දැනීමක්. අන්නේ දැනීම තමයි අපේ අඩුම එකම අඩුව කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකට දැන් දොර ඇරලා තියෙනවා. ඒක ඉල්ලගෙන යන්නත් එපා, නෑ කියලා අඬන්නත් එපා. වරින් වර තමයි තේරෙයි මේ බලන ආස්වාද ප්‍රසවාසයේ නෑ. නැත්නම් අපිට බැලුවොත් එහෙම අපි ශක්මනේ හිත තියෙනවායි කියලා පයේ හිත අනිකුත් දේවල් නෑ. අනිත් වගේ මේ සාපේක්ෂතාවයේ අනුව පුදුමාකාර වැටහීමකට දොර කවුළු ඇරලා දෙන ඔය නැති බව දන්නාකම. අපි මෙතෙක් කල් දන්නේ ඇති බවනේ. ඇති බව දන්නකොට සංස්කාර කියලා කියනවා. රැස් කිරීමක් තමයි. ඇති බව දන්නකම කියලා කියන්නේ රැස් කිරීමක්ම තමයි. ওই නැති බව දන්නකම කියලා කියන්නේ අස් කිරීමක් තමයි. ඉතින් අපි අන්නේ අස් කිරීමට තැන දීලා දිගට භාවනා කරන්න කියලා දැන් ඉවරයි මම හිතන ප්‍රශ්න. 8වෙනි ප්‍රශ්න ස්වාමීන් වහන්සේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ, සංඥා නානත්වයේ පිළිබඳව ඊයේ දිනේ සිදු කළ දේශනාවට සම්බන්ධ භාවනා අත්දැකීමකි. දේශනාවේ සඳහන් කළ ආකාරයට ඒකත්වය අවබෝධ කර ගැනීමට යන ගමනේදී බොහෝ විට අපට ඒකත්වයෙන් නානත්වයට යන අත්දැකීම ලැබේ. උදාහරණයක් ලෙස මම පර්යංක භාවනාවේ ආනාපාන සතිය බලමින් එය ගෙවි ගොස්
නිස්කලංක අවස්ථාවේ පසුවන විට සිතුවිලි ගලා එයි. ඒ සමග වේදනාවද පැමිණේ. වරහන් ඇතුලේ කාය දරත. වරහන් වහලා ඉරියව්වේ ආස්වාදය, ප්‍රීතිය, සුඛය අවස්ථාද පවතී. එකවර බැලූ විට මේ සියල්ලේම ගොජයක් ලෙස වර්තමානයේ වැටහි යයි. මෙසේ එකක් සමස්තය වීමත්, සමස්තය එකකට කොටු වීමත්, තට්ටු මාරු වීමක් ලෙස අත්දැකීම් රාශියක් ලැබී ඇත. මෙය සංඥා නානත්වය විකෘතියක් බවට ගලපා ගන්නේ කෙසේද? ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. සංඥා නානත්වයයි ඒකත්වයයි දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. ඒකත්වයේ කවදාකවත් තේරෙන්නේ නැහැ නානත්වයේ තේරෙන්නේ නැති කෙනාට. නානත්වයේ තේරෙන්නෙත් නැහැ ඒකත්වයේ තේරෙන්නේ නැති කෙනාට. මොකද මේ දෙන්නට අතිරත දීගෙන තමයි තියෙන්නේ. ඉතින් මේ නානත්වයේ තමයි නන්නත්තර වෙනවා කියලා වචනක් තියෙන්නේ අපි. හිත නිකන් නන්නත්තර වෙලා. නන්නත්තර වෙලා තියෙන්නේ හිත ඒකත්වයටපත් වෙච්ච එක නැති බව දන්න තැන. ඉතින් ඒක දන්නවනම් නන්නත්තර වෙච්ච හිත ඊගාට වෙන්නේ ඒකත්වයට අනේක තමයි. ආන්නේ විදිහට ස්වභාව ධර්මයට ඉඩ දීලා හිටියොත් හිතේ ප්‍රകൃතිය ගොඩාක් වෙලාට ඒකත්ව භාවය තමයි. ඒ සංඥානානත්වයේ එන්නේ මේ ඉඳුරන්ඩ ගොදුරු වෙච්චාට පස්ස තමයි. ඒ නිසා අපි ඉඳුරන් පිනවන්න නානත්වයට යනවා. ඉතින් ඒක භාවනාවේදී අපිට ওই වගේ නානත්වයට ගිය අවස්ථාවේ ඒකත්වයට ගිය අවස්ථාව වශයෙන් පේනවා. ඒක සංඥා මාර්ගයෙන් වේදනාවෙත් ඔය වගේමයි සංස්කාරවලත් ඔය වගේමයි. රූප නානත්වයත් ඒ වගේ. ඉතින් ඒ නිසා ඒක දිහා ඒ වගේ ගවේෂණයක් කරපු නැති නිසා තමයි අපිට මේ සංසාරේ මේ දුක් ලැබිලා තියෙන්නේ. අපි මේ ලැබිච්ච ආත්මේදී ඒක හොඳට ගවේෂණය කරලා බලමු. මේ නානත්වයට සාපේක්ෂව ඒකත්වයේ ඒකත්වයට සාපේක්ෂව නානත්වයේ ඕකේ අල්ලා ගන්න තියෙන දේ නැත්නම් ඕකේ හික්මවන්න තියෙන දේ තමයි මේ දෙකෙන් කොයි එකටද අපි කැමැති කොයි එකටද අකමැති කියලා බලන එක. මේ ඒකත්ව නානත්ව ස්වභාව සිද්ධියෙන් වෙනස් වෙගෙන යනකොට අපි එකට කැමැති වුණොත් එකට අකමැති වුණොත් ඉතින් අසමබර රෝද යොතුපු වාහනයක් වගේ එහෙම නැත්නම් ගුණයි මිහරකයි දෙන්න ඇඳලා හානා වගේ ගමන කරගෙන යන්න බෑ. ඒෂා ඔය දෙයට වෙන්න ඇරලා ඔක අපි හිතමුකෝ ඔක තමයි නානත්වය කියලා කියන්නේ. බලන්න ওই දෙකෙන් කොයි එකටද කැමති කියන එක දැක ගන්නා සුළුව භාවනා කරනකොට පිටින්දලා බලන්න ඉන්නා වගේ ඉඳලා ඒකත් වාර්තා කරන්න කියලා අපි යනවා ඊගාව වාර්තාව. ස්වාමීන් වහන්සේ දැන් තියෙන්නේ අර වොයිස් කට් එක අර පුංචි පුතෙක්ගෙන් මාක රන් කරන්නම්. හොඳයි. First, I'll talk about Dear Bante. I'm going to talk my meditation in Sri Lanka. My name is Dulleen and I'm 8 years old. And first, I'll talk about the walking meditation. I did 30 minutes of walking meditation. Some blocks were cold, most of the blocks were cold, and some blocks were even warm. And also, I then the palm, and then the next, some blocks were hard and some were kind of soft. Next, I'm going to go on to the sitting meditation. In the sitting meditation, I felt my breath. I did 50, and then I was trying to feel all the sensors in the body and the breathing. And then next, after that, the breathing meditation. In the breathing meditation, even it was really relaxing, and my in-breath was cold, my out-breath was hot, and I got distracted once of a sound, and my mind was telling me, when will school start? And next, loving kindness meditation, we centered it to the 6 directions, and then we did the Ratana Sutra. I have been meditating for 2 months, and because of Corona, I'm trying to send loving kindness to the whole world.
that's the end of my meditation in Sri Lanka. Thank Good. you. Thank you. And whenever you feel love, whenever you feel love to yourself, that I am meditating, I can report walking meditation, sitting meditation, then you are qualified to radiate that particular love to the rest of the world. So first and foremost, you have to feel happy, friendly, love, and loving kindness. Whenever you feel that, you can share with others. Of course, the world is in need that kind of love. So make yourself self-love or friendliness and then radiate it. And yesterday also, last time also, I try to communicate. Whenever you feel cold bubbles and hot bubbles, or cold dots and hot dots, just see whether mind is having kind of liking and disliking. It's having a kind of a discrimination. This is good, this is bad. And if it is so, that also you may report in the next report. And when and where you are using the sole or palm, whatever you touch, only you can feel if there is a temperature difference. Otherwise, you can't feel. If you have put hand into a water bucket, and if the water is cooler, you can feel. And if it is hot, you can feel. If the bucket is with the body temperature, you can't feel. So there should have a discrimination, there should have a gap, there should have a difference, then only you can feel. Then only we call contact. So whenever you have a contact, you have that kind of feeling. So you explain in terms of hot and cold, and some dimensions are there. Some more, if I am to mention, the hard and soft, stable and shaky, smooth and rough, expansion and contraction, lot of things. So your report is fairly scientific. Try to see more and more, and radiate more and more metta and loving kindness, and have more and more friendliness with yourself. I wish if you can bring some more children to our virtuous retreat through this kind of reports, that will be marvelous. Thank you very much for the voice cut. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ දැන් අපට තව වාර්තා තුනක් ලැබිලා තියෙනවා. මම මේ වාර්තාත් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටිනවා. පළවෙනි වාර්තාව, ආනාපානසති භාවනාවේ යෙදෙන ආයුධමේකෙක් මේ සක්මන් භාවනාව රෑ ආහාරයෙන් පසු රෑ 9ට යෙදෙන විට විනාඩි 5කින් පමණ පසු දැඩි නිදිමත ඇති වැටෙන්නට මෙන් ගියා. ඉක්මත් ආයාසයෙන් 9:15 වන තෙක් සක්මන් කෙලෙමි. මෙවන් අවස්ථාවක කල යුත්ත පහදා දෙන්න. නිදිමත වුවද පාද වෙතම මනා සිහිය පැවතින. එච්චරයි ස්වාමීන් වහන්සේ. කැමරට පෙර තමයි සක්මන් කරන්න ඕන. කෑවට පස්සේ බුදිනවා. බුදු වෙන්න අමාරුයි. කෑවට පස්සේ එනවා අර මේ සාමාන්‍ය බත්ත සම්මදයේ කෑපත රෝගේ නැත්තම් කෑමතේ කියලාත් මේකට කියනවා. ඒක නිසා ආධුනිකයෙකුට ඒ වෙලාවෙ එච්චරම සුදුසු නෑ ආරම්භ කරන්න. සක්මන තමයි කළ යුත්තේ. හැබැයි මේ වෙලාවේ පරියන්කට යන්නට වැඩිය හොඳයි සක්මනට ගිය එක. නමුත් බලන්න මේ වගේ කැමරට පෙර කරලා නැත්නම් හිත අවදිව තියෙන වෙලාවක බලන්න මම දැන් ඉඳගෙන නෙවෙයි, මම දැන් ඇවිදිනවා කියන මොකක් හරි ලකුණක්. නිදිමත තියෙනවා කියන ලකුණු පෙන්වනවා වගේ ඇවිදින බව ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියන එකට කොහෙන් හරි පටන් ගන්න. එතකොට අපිට පුළුවන් ඉස්සරහට කතන්දරේ කියලා දෙන්න සහ හදා බෙදා ගන්න තව වෙලාවක් සුදුසු වෙලා බලලා උත්සාහයක් කරලා ලියලවන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නය, ගෞරවනීය ස්වාමින් වහන්සේ, මා සිතුවිලි නිරීක්ෂණය කරමින් භාවනාව කරනවා. බොහෝ අවස්ථාවල පළමු විනාඩි 2-3දී චිත්ත සමාධිගත වෙනවා. එම සමාධිය ඊතා ඉක්මනින්ම ඊතා ත්‍රිව්‍ර තත්ත්වයට පත්වන අතර ඉන්පසුව සිතුවිලි ගලා ඒම නතර වන බැවින් සිතුවිලි වල ස්වභාවය නිරීක්ෂණය කිරීමට ඉඩ ලැබෙන්නේ
නැහැ. ඉදිරියට භාවනාව කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් ගෞරවනීය උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක ඇත්තටම භාවනාදී අපි සමාධිය ලැබෙන එක අතිරේක ලාභයක් විදිහට ගන්නවා ආගන්තුකෙක් විදිහට අපි බලන්නේ සතිය. ඉතින් සතියේ ස්වභාවය තමයි නැති දේවල් ගැන කවදාකවත් කනගාටු වෙන්නේ නැහැ. මේ හිතවිලි නැහැ ඒ නිසා මට හිතවිලි ස්වභාවය බලන්න වෙන්නේ නැහැ කියලා අපි නොදන්න ජනපද කල්යාණියකට පෙන් බඳින්න යන්නේ නැහැ. ඒක නිසා පේන දේ දැනෙන දේ බලන්න ඒක තමයි අපි සතිය කිනකින් අදහස් කරන්නේ මොකද්ද ඉදිරියපත් වෙන්නේ අන්නේ ඉදිරිපත් වෙන්නේ අඩුම ගානේ ආරම්භයේදී ලයිස්තු හරි මෙන්න මේ ටිකයි ඉදිරිපත් උනේ කියලා නැති දේවල් ගැන හෝ සමාධියත් සතිය මුකේ වාර්තා කරුවට කමන්නේ නමුත් සමාධිය බලාපොරොත්තු නෙවෙයි අපි යන්න ඕනේ මේ භාවනා සඳහාම භාවනා කරනකොට මොනවද අපිට දකින්න ලැබුණේ කියලා ওই විදිහටම තව දිගට වාර්තා කරන්න. එතකොට අපිට සකස් කරලා ගන්න පුළුවන් ඉදිරියේ. Next question. Most Venerable Swamin Mahansa. Number 1. As I sit to meditate, I am in an emptiness. Number 2. After some time, thoughts happen to come and go where I could feel the emptiness and look at both parallelly mindfully. Number 3. I also feel a beat-like feeling, which once again can be looked alongside the beat. Number 4. When I focus and concentrate on the beat, it starts to go beyond all boundaries, becoming very fine. Number 5. Even when I am relaxed, I can be in the emptiness. Sir, am I to keep concentrating on the beat-like sensation which is fading or the emptiness? Seek you valuable advice and guidance with immense gratification. Thank you. Number 1 නැවතරක් කියවන්න ඉස්ලාම ලියලා තියෙන එක. As I sit to meditate, I am in an emptiness. ඒ කියන්නේ මේ භාවනාවේදී concentration එක ගැන එච්චරම don't worry about concentration. You just keep on practicing and while practicing keep whatever may be a single object or primary object or pivotal point or benchmark that will indicate whether you are advancing or not. So therefore when you are sitting, make sure you are not walking and see what is the intrinsic characteristic or intrinsic object or intrinsic notion as to whether I am sitting like. So that kind of a primary object must be assigned for this meditation to have consistency and the sustainability. So therefore these other factors indicate the light and concentration kind of thing. Your conditions are good, but the thing is you don't have a primary object. So try to introduce one, and then there may be a backbone, there may be a sustainability, consistent, and your doubts will be rectified. එච්චරයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මැයි දෙවනිදා සිට ආජීවක අට්ටමක සීලය සමාදන් උනේමි. ඒ සෑම දිනයකම පැය 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සක්මන හා පර්යංකය ගත කළෙමි. සක්මන මේ සඳහා මා තෝරා ගත්තේ පියවර 70ක් දිග එලිමාන් තීරුවක් හා පියවර 16ක් ඇතුළත තීරුවකි. ශරීරයේ බර පාදයෙන් පාදයට මාරු වීම හා පාදවල චලන ඔල්ලෝසු බට්ටෙකු මෙන් ඉබේ චලනය වන බව දැනින. ඊළඟට දහඩිය දැමීම හෘද ස්පන්දනයේ දැනින. ශරීරයේ බර හා ස්පර්ශය දැනුණු නොදැනුණු අවස්ථාවන්ද විය. පර්යංකය. සක්මනින් පසු වාඩි වී සිටින ඉරියව්ව මෙනෙහි කළෙමි. අත දිගේ විදුලි බුබුලු මෙන් වේගයෙන් වේදනාව එහාට මෙහාට යාම සිදුවිය. හුස්ම රැල්ල වේගයෙන් ඇතුල් වීම හා කැඩී පිටවීම සිදුවිය. ක්‍රමයෙන් වේගවත් බව අඩු වී හුස්ම ඇතුල් වීම හා පිටවීම නිරීක්ෂණය විය.
සිතුවිලි ඇතිවීම ඊතා කලාතුරකින් සිදුවිය. නැවත මූල කර්මස්ථානයට ආපසු ඒමට හැකිවිය. අතපය නොදැනීම, ශරීරය නොදැනීම, හුස්ම පමණක් දැකීමත්, කයේ සමහර තැන්වල උස් පහත් වීම නැතහොත් ගැහිම අද්දුටු වෙමි. නිින්ද ගියේ නැත. කාලය පැයක් ගත වී ඇති බව දැනගතිමි. මෙහි අඩුපාඩු දක්වා භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී බව පතමි. දෙකම හොඳයි. දෙකේම බාධාවක් කරදරයක් පේන්නේ නැහැ. අහගෙන ඉන්න කෙනාට පහසුයි මේ අඩි 70ක් විතර දිග සක්මනේ පියවර කීයක් බාධා වෙන්නේ නැතුව සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන්ද කියලා. ඒකෙන් පරියන්කේදීත් ඒ වගේ එක්ක ආනාපානෙ හෝ ගත්ත අරමුණේ කොච්චර වෙලා පවත්වන්න පුළුවන්කමක් තියනවද, ඒකේ වර්ධනයක් තියනවද කියන කෝණයෙන්, ඒ දෘෂ්ටි කෝණයෙන් බලලා වාර්තා කරන්න බාහිර කරදරයක් නැති බව පේන්න තියෙන එක ලොකු වාසනාවක්. ඒ අතරමැදි පුළුවන් තරම් මේ ජාම බේර ගන්න බලන්න. ජාම බේරනවා කියලා කියන්නේ පියවර කීයක් සතියෙන් ඇවිදින්න පුළුවන්ද? වාඩි වෙලා හුස්ම රැලි කීයක්, පිම්බි මැකිනින් රැලි වාර කීයක් බලන්න පුළුවන්ද කියන එක ගන්න. එතකොට Tamanටම ඒ බලන කෙනාටම ඒ බැලීම නිසා ධෛර්යයක් සහ පෙරගමනක් පේන්නේ. ඒ වගේම වාර්තාවටත් ඇතුළු කරන්න. එතකොට අහගෙන ඉන්න අපටත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්, සම්මාදම් වෙන්න පුළුවන්. එච්චරයි. අවසාන ලිඛිත ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මෙයට සති කීපයකට පෙර මා ආනසති භාවනාව ගැන ඔබ වහන්සේට දී වෙමි. එහිදී හුස්ම රැල්ල උගුර අවට අයිස් කැටයක් බවට පත් වී ශක්තියක් වගේ දහඩිය පිටවීමක් සිදුවෙන බවයි. ස්වාමින් වහන්සේ, මා දැනට අත්දකින්නේ හුස්ම රැල්ල ගැන කිසිම දැනීමක් නැත. හරියට හිස් බටයක් තුල වාතය තිබුණත් එය නොදැනෙන ලෙසයි. මෙසේ බොහෝ වේලාවක් බලා සිටිය හැක. මෙහිද පෙර ලෙස බොහෝ දාඩිය දැමීමක් දැනෙන්නේ නැහැ. සිත කය නිවුණු බවක් දැනේ. ඒ ගැන සිතට සතුටක් දැනේ. මේ ගැන ඔබ වහන්සේට ලිය යුතු යයි සිතුණා. ස්වාමින් වහන්සේ, මේ ඈත වැලි කතරේ ඉන්න අපට මේ දිව ඔසවකි. ඔබ වහන්සේ ඇතුළු සැමට පින් සිදු වේවා. පෙරුවන් සරණයි. ඔය විදිහට ආස්වාද ප්‍රසවාසයේ පිරිමැදීමක් හෝ වෙන කරදරයක් නැතුව ඒ ලැබිච්ච தත්ත්වයේ හිතට පාළු ගතියක්ද, කම්මැලිකමක්ද, තනිකන් දෝෂයක්ද, එතන විවේකයක්, කෙම්බිමක්, ශාන්තිකර අවස්ථාවක්ද කියලා මේ වාර්තාවේ ලියවිලා නැහැ. ඒක හොඳයි. එimhe ලියන්න තරම් දෙයක් නැතුව ඇති. අන්නේ ඒ පැත්තෙන් බලලා මේ පුළුවන් තරම් ඒ විවේකයේ දීලා බලන්න මුලදී විවේකයේ වැඩි කරලා බලන්න, වේගයට අනුග්‍රහ කරලා බලන්න. එතකොට මේ සතියේ විශාල වර්ධනයක් සිදු වෙනවා නම් ඒක තමයි ක්‍රමය. ඒක දෙනකොට පාළු ගතිය, තනි ගතිය, කම්මැලි ගතිය ඇවිල්ලා හිත පිට යනවා, දුවලා යන්න හිතෙනවා වුණොත් සතියට බාධා වුණොත් විතරක් අපි පිළියම් කරමු. නැත්නම් ඕක කොහොම අනුග්‍රහව දිගටම අනුග්‍රහ කරන්න කියලා කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අවසරයි. Zoom එකේ එක්කෙනෙක් අත උස්සලා තියෙනවා. මම එයාට අවස්ථාව දෙන්නම් දැන්. හොඳයි. තියෙන්නේ iPhone කියලා නම සඳහන් කරලා ප්‍රශ්නය කියන්න මම ඔයාව මියුට් කරනවා දැන්. දැන් ඒ iPhone කියලා අත උස්සගෙන ඉන්න මහත්මයා හරි මහත්මිය හරි අන්මියුට් කරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ වගේම තුෂ්ඨ මහත්මයා ඔබතුමාට ඊමේල් එකක් එවලා ඇති තවත් ප්‍රශ්නයක් ඒකත් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙන්නේ. ඊට කාල වේලාව තිබුණා. හොඳයි. ඊළඟ සතියේ iPhone එකෙන් අත උස්සපු මහත්මයා හෝ මහත්මිය ප්‍රශ්න ගන්න. iPhone එකේ ඉන්න මහත්මයා රැඳී සිටිනවද නැත්නම් මම ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙන්නද? ඊගා ප්‍රශ්නෙට යන්න යාට අවශ්‍ය නම් කතා කරන්න කියලා. එමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ අනුෂ්කා රාජපක්ෂ මහත්මිය. මම දැන් ඔයාව අන්මියුට් කරනවා. ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. හොඳයි. මගේ දුවගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට දුවට අවස්ථාව දෙන්නම් ස්වාමීන් වහන්සේ. හොඳයි.
ගෙහන්සා රාජපක්ෂ වයස අවුරුදු 19යි වේයන්ගොඩ 4 වෙනි කමඨහන් වාර්තාව කියන්නේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව පළමුව හොඳින් හරි බැරි ගැසී ඉඳගෙන ඉරියව්ව දෙස සිතින් බැලුවෙමි මගේ මූලික කර්මස්ථානයේ ඌයේ ආනාපාන සති භාවනාවයි හුස්ම ඉහළට ගන්නා විට සිසිල් ස්පර්ශයකුත් සමග හුස්ම උඩුතල්ලේ ගෑවෙනු දැනේ. පිට කිරීමේදී උණුසුම් ස්පර්ශයක් පමණක් දැනේ. මුලින් හුස්ම දෙස පැහැදිලිව බැලිය හැකි අතර මිනිත්තු 5කට පමණ පසු තද නීරස බවක් නිදිමතක් වැනි ගතියක් දැනුනි. ඒ දෙසද සතියෙන් බලා සිටියෙමි. ටික වේලාවකින් ඒ බව නැතිව ගොස් හුස්මෙහි අපැහැදිලිතාවක් දැනුනි. ඒ දෙස බලා සිටින විට හුස්ම තුනී වන බව දැනුනි. විටින් විට ඇතිවන කකුලේ වේදනා හා හිරිවැටීම් වලට හා විවිධ සිතුවිලි වලට සිත ගියේය. ඒ බව දැන නැවත අරමුණට සිත යෙදුවෙමි. සිත යොදන්නේ මිනිත්තු 1මාරක් දෙකකින් පමණ පසුවය. ඒ නාසයට දැනෙන ස්පර්ශය නිරීක්ෂණය වීමෙනි. මෙලෙස මිනිත්තු 36ක පරියංක භාවනාවක නිරත වුනිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පැහැදිලි කියපු කතාව පැහැදිලි උපදේශ ටිකත් හොඳට පිළිසියුද ලැබිලා තියෙන බව දන්නවා. ඒ වගේම කම්මැලිකම නීරසකම එනකොටත් ඒක දකින්න තරමට තියුණු ඉන්ද්‍රිය ප්‍රනීත භාවිකුත් තියෙනවා. පිට යනවත් දානවා. පිට ගිහිල්ලා මෙහෙම ආපහු එන බවක් දන්නවා. ඒ නිසා සම්පූර්ණ චරණය හිතේ චරණය දැන් පොත් බැීමක් කරන්න පුළුවන් තරමට අවිලා තියෙනවා. ඉතින් පොත් බැීම කරන එක විතරයි කරන්න ඕනේ අපි. එතකොට හිත ඉබේම කීකරු වෙන්න පටන් අර ගන්නවා. අපි කීකරු කරන්න යන්නේ. අපි කියන්නේ එයා දඟල ස්ටේජ් එක නට රංගපාන නළුවෙක් වගේ නටන තැනට ටෝච් එකක් අල්ලන එක විතරයි කරන්නේ. එයා වේදිකාවේ ප්‍රධාන නළුවා විදියට ඉන්නවාද ඉස්සරහට එනවද පස්සට එනවද කියලා එයාට මේ ස්පොට් ලයිට් එක අල්ලන එක තමයි කරන්නේ. ඒ ස්පොට් ලයිට් එක ඇල්ලීමේ දක්ෂකමක් පේන්න තියෙනවා. ඉතින් අනිත් දවසේ මේ ශක්මන ගැනත් පොඩ්ඩක් අහන්න කැමති. ශක්මන කෙරුවද නැත්නම් මේ ලියන්න බැරි වුණා විතරයි. කියන්න බැරි වුණා විතරයි. සක්මන කරා ස්වාමීන් වහන්සේ මේ ලිව්වේ නැහැ. ඒකට ඉතින් ගුටි කනවා දැන් මයෙන් ඈ. දැන් කියවමු බලන්න. ලිව්වේ නැති වුණාට කියන්න බැරිද? ලිව්වේ නැති වුණා. පළමුව සක්මන් මළුවේ එහාටත් මෙහාටත් සාමාන්‍ය පරිදි ඇවිද සක්මන ආරම්භ කරමි. සක්මන කරගෙන යන විට කකුලේ දැනෙන ස්පර්ශයට සිත යෙදුවෙමි. පාදයේ බිම තබන විට වැලිවල දැනෙන රළු බව හා සිනිඳු බව අත්දැක්කෙමි. පාදයේ බිම තබන විට දැනෙන රළු බවත් ඉහළට ගන්නා විට එය ලිහිල් වෙන බවත් දුටුවෙමි. මෙලෙස ටික වේලාවක් කරගෙන යන විට විවිධ සිතුවිලි වලට සිත ගියේය. ඒ බව දැන නැවත අරමුණට සිත යෙදුවෙමි. ඔයාගේ ලියන ක්‍රමයේ සහ අල්ලගෙන තියෙන ක්‍රමයේ හැටියට ඔයා හරි දක්ෂ වෙයි කාටද කියලා දෙන්න. ඔයාගේ පළවලේ කවුරු හරි අල්ලලා මේ තවත් යාළුවෙක් හරි එහෙලියක් හරි අල්ලලා පොඩ්ඩක් කියලා දීලා බලන්න මේ ඔය දන්න ටික හොඳටම ඇති. හොඳයි ඉදිරිපත් කිරීම හොඳයි. හැබැයි ඔයා කරනවා මදි. ඒකට දොස් කියන්න වෙනවා. මේ සක්මන කිව්වෙවත් නැහැ. ඒක නිසා කාට හරි ඔය ටික කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ කියලා දුන්නේ එකනත් ওই විදිහට කියනකොට වාර්තා කරනකොට ලොකු ධෛර්යයක් එනවා. ඒ නිසා කවුරු හරි ඉන්නවනම් කොරෝනා වලට කොටු වෙච්ච කවුරු හරි පොඩ්ඩක් කියලා දෙන්න උත්සාහ කරන්න. ඔයාගෙත් නිතරම වාර්තා ඉදිරිපත් කරන්න. එතකොට අපිට පුළුවන් යාළුකමක් හදාගෙන ඉදිරියට යන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අපට මේ ගෲප් chat එකෙත් ප්‍රශ්න කිපයක් ආයේ ලැබිලා තියෙනවා. මම ඉදිරිපත් කරන්නම් ඔබ වහන්සේට. තව බලමු විනාඩි 5ක් විතර තියෙනවා. අපි වෙලාව ගමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාව සඳහා කාලය වෙන් කර ගන්නේ අඩුවෙනි. කාමරයේ තුල ඇති අඩි 10ක පමණ දුරක් සක්මන් භාවනාව සඳහා යෝග්‍ය වේද?
එසේ සතිමත් ඇවිදීමේදී වැටෙන් යන ස්වභාවයක් දැනේ. මා එවිට සක්මන නතර කළෙමි. ස්වාමින් වහන්සේ මා සතිමත් හිඳ ගැනීමේදී විනාඩි 3ක් පමණ කය නොදැනී වාඩි වී සිටින කොටසේ පරතරයක් පමණක් දැනේ. එනම් කණුවක් මත හිඳිනවාක් මෙනි. මා ඒ අයුරින් දිගටම සතිමත් හිඳ ගැනීමේ පැයක් පමණ හොඳින් සිටිමි. ගරු ස්වාමින් වහන්සේ වැරදි ඇතනම් පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් දකිත්වා. සක්මනේදී ඇවිදිනකොට වැයෙන ගතියක් මේ පාලනයක් කරගන්න බැරි ගතියක් වගේ ඉඳගෙන ඉන්නකොට මොනවද දැනුනේ කියන එක තව දුරටත් ඔය කියන තියෙන තොරතුරට අමතරව ඉඳගෙන ඉන්න බව දැනුනට අමතරව මොනවද ශරීරයේ තව දැනෙන දේවල් කියන එකට අවධානය යොමු කරන්න පැයක් ඉන්නවා කිව්වා හිත ගොඩාක් තොරතුරු තියෙනවානේ. ඒ සක්මනේදිත් දිග අඩි 10ට වැඩි ඇවිදින්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒ ළඟ ඇවිදිනකොට උනට වැඩි වීර්යය වැඩෙනවා වැඩි. සක්මන අඩි 90ක් විතර යනවනම් සමාධිය වැඩෙනවා වැඩි. ඉතින් සාමාන්‍ය කියන්නේ අඩි 45ක් 50ක් 60ක් ඒ වගේ දුරක් තමයි මධ්‍යස්ථ ප්‍රමාණය කියන්නේ. ඉතින් ඒ නිසා ඒකට පුළුවන් තරම් අනුග්‍රහකරනද ඔගේ සුදුස්තනක් හම්බෙච්චාම සක්මන් භාවනා කරන්න ඉඳගෙන ඉනකොටත් ඔయిత වැඩි අස්පනා පිට පේනෙන දැට වැටහෙන දැනෙන අත්දකින්න දේ වාර්තාවට ඇතුල් කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. අවසරද? කියන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දිනේ සක්මනේදී තබන අඩිය ගැන පාලනයක් නැති බවක් අද්දුට වෙමි. ඔබ වහන්සේ කියන පරිදි මෙතරම් කලක් හොඳට කළ ඇවිදීම දැන් බැරි වී ගොසින්ය. අඩිය බිම තබන විට පාලනයක් නැති වී විසී යයි. තබන්නට යන තැනින් බොහෝ එහායින් තැබේ. මේ වෙන්න හැර බලා සිටියද මුළු සක්මනම සෑහෙන වෑයමක් දරා කරන්නට උණු බවක් හැඟින. ඉන්පසුව ආනාපානයේදී සියලු ආයතන අඩපණ වී ගොස් තිබින. හුස්ම කීපයක් දෙස බලා සිටි පසු හුස්ම නොදැනී ගොස් ශරීරයේද නොදැනී ගියේය. මෙතන තියෙන්නේ මායින් පමණක් යන්තමින් දැනේ. ශබ්ද සිතුවිලි ඊතා ඇල්මැරුණු බොඳ වුණ ලෙසක් දැනේ. ආයතන හොඳින් වැඩ කළත් මට දැනෙන විට ශබ්ද සිතුවිලි බොල් වී බොඳ වී දැනේ. ඔබ වහන්සේගේ උපදෙස් අනුව අරමුණු සමූහය බැලීමට පසුගිය කාලයේ උත්සාහ කළෙමි. අද එය ලෙහෙසිය. සියල්ල ඒකාකාරීය. කුරුළු ශබ්දයක් විටක පැහැදිලිව ඇසින. එය අනිත් අරමුණු වලට වෙනස් නිසා නොව එය මගේ ඇති කැමැත්ත නිසා කැපී පෙනේ. ඊළඟට ඒ ප්‍රශ්නෙටම සම්බන්ධ තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. නෑ එච්චරයි ස්වාමීන් වහන්සේ එපමණයි. ඔය විදිහට අරමුණු වල සීමා විතරක් පෙන්ලා අරමුණ බොඳ වෙලා යන එකයි ඇවිදිනකොට පාලනය කරගන්න බැරි තත්ත්වයයි තියෙද්දිත් තතිය පවත්තන එක තමයි මේකේ තියෙන සුවිශේෂ ලක්ෂණය. ඒක තමයි තියෙන සෙල්ලක්කාරකම. ඒ තමයි අපිට තියෙන අභියෝගය. බලන්න මේ වගේ වාසිදායක තත්ත්ව නැති වුණත් අරියාදු තත්ත්ව තිබුණත් සතිය පවත්තන්න පුළුවන්කම තියෙනවනම් අපිට හිතා ගන්න බැරි තරම් ගැම්මක් පිම්මක් ජවයක් ලබා ගන්න පුළුවන් වෙයි. ඒ අවාසිදායක තත්ත්ව නැති වාසියට තත්ත්ව එනකොට. ඒ නිසා මේ වෙලාවේදී මේ தත්ත්වය යටතේදී අසීරු தත්ත්වය යටතේදී කෙතෙක් දුරට සතිය පවත්වාගෙන යන්න පුළුවන් වුණාද කියලා ලෑස්තියෙන් යන්න. එතකොට අපි ජීවිතේට සතුටින් මුහුණ දුන්නා වෙනවා. ඔය ලියලා තියෙන විස්තර වල හැටියට බලනකොට එච්චරම තද බල බාධාවක් නැහැ. ඉදිරියේ බලන්න පුළුවන්. අනිත් දවසේ වට සූදානම් වෙලා යන්න කියලා කියන්න පුළුවන්. මට සමාවෙන්න ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙට දෙවෙනි කොටසක් තියෙනවා. මේකේ දෙවෙනි කොටස ඊයේ ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ පැහැදිලි කළ ධාතු නානත්වය මෙලෙස විවිධ බව තුලින් බැලීමයි හැඟිනේ. ඒ විවිධ බව නැති වී ගොස් තිබුණද එකක් වෙන්කර කැමැත්ත නිසා විශේෂයෙන් බැලීම ඡන්ද නානත්වයේ බව හැඟින. මෙසේ ඒකාකාරීකම තුල විවිධත්වය දැකීම ගැන තව ටිකක් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. උතුම් වූ සංකීර්ණ වූ ධර්මයක් අපට
අකාලිකව මේ මොහොතේම අත්දැකීමට හැකිවන පරිදි දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ මේ භවයේම නිවන් සුවත් ලැබේවා. ස්වාමීන් වහන්සේ මම පළවෙනි ප්‍රශ්නයක් කියන්නද කියලා මේක කියන්නද? මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? පළවෙනි ප්‍රශ්නේ තමයි පළවෙනි ඒ ප්‍රශ්නේ කලින් කොටසට තමයි ඔබ වහන්සේ උත්තර දුන්නේ. ඒකටම මේ කොටසත් සම්බන්ධයි. ඔය දෙවෙනි කොටසේදී කියන්න තියෙන දිගට ධර්ම දේශනත් එක්ක රැඳී හිටින්න. එතකොට අපි ඔය බලාපොරොත්තු වෙන දේවල් තවදුරටත් විස්තර වෙන්න වෙනවා. අපි ආරම්භයක් ලබා ගත්ත විතරනේ. ඉතින් ඉස්සරහට ඔය දේශනාවලියට සම්බන්ධ වෙනකොට ඔය ප්‍රශ්න වලට උත්තර ලැබෙවි කියලා අපි උත්තරේ දෙමු. එච්චරයි. එතකොට අපි වෙලාවත් ඉවර වෙගෙන එනවා මං හිතන්නේ. එහෙමයි ප්‍රශ්න ඉවරයි ස්වාමීන් වහන්සේ. ඔව් එහෙමනම් අපි මෙතනින් સમાප්තිය සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ලැබිච්ච කාලේ උපරිම විදියට සතිය සඳහා ප්‍රයෝජනවත් සඳහා විදියට කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි මේ පැත්තෙන් මයික් එක මියුට් කරන්න යනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.